එහෙනම් පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මේ වෙළඳපළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම කියන පාඩම මේකේ. අලුත් පාඩම ටිකක් ගැඹුරුයි පුතේ මේ පාඩම. නමුත් අපි හිමිහිට කරමු කිසි ප්‍රශ්නයක් නැහැ. සතියකට පැය 5ක් ආවරණය කරනවා. ඉතින් අපිට හිමිහිට කරලා මේක ඉවර කරන්න පුළුවන්. හරිද? right. පුතේ මෙන්න මේකයි කතාව. පුතේ මේ වෙළඳපළ ආර්ථිකයක අපි කතා කරන වෙළඳපළ ආර්ථිකයේ ඉන්නේ කවුද පුතේ? පෞද්ගලික අංශයේ. වෙළඳපළ ආර්ථිකයේ ඉන්නේ කවුද පුතේ? පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය. පෞද්ගලික අංශය. එතකොට පුතේ මේ පෞද්ගලික අංශයේ ඉන්න වෙළඳපළ ආර්ථිකයක් තුල භාණ්ඩයක මිල තීරණය වෙන්නේ භාණ්ඩවල මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් තුලනේ. මෙන්න ඉල්ලුම මෙන්න සැපයුම. අපි දැන් මෙච්ච දවස් කතා කරේ ඕකනේ නේද පුතේ? එහෙනම් මේ වෙළඳපළ ආර්ථිකයක පෞද්ගලික අංශයේ ඉන්න වෙළඳපළ ආර්ථිකයක භාණ්ඩවල මිල තීරණය වෙන්නේ ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා. භාණ්ඩවල මිලයි ප්‍රමාණයයි තීරණය වෙන්නේ කොහොමද පුතේ? ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා. හරිද? right. එහෙනම් පුතේ අපි කතා කරන ඔය වෙළඳපළ ආර්ථිකේ පුතාට මතකයිනේ ආර්ථික පද්ධති පාඩම. ඒ ආර්ථික පද්ධති පාඩමේ අපි බෙදුවනේ ආර්ථික පද්ධති කොටස් වලට. මොනවද? සැලසුම්ගත ආර්ථික පද්ධතිය, වෙළඳපළ ආර්ථික පද්ධතිය ආදී වශයෙන්. අන්න ඒකේ අපි කතා කරා මොන ආර්ථික පද්ධතියද පුතේ? වෙළඳපළ ආර්ථික පද්ධතිය. වෙළඳපළ ආර්ථික පද්ධතිය. අපි ගා වෙළඳපළ ආර්ථිකයේ ඉන්නේ කවුද පුතේ? මොන අංශයේද? පෞද්ගලික අංශය. හරිද? එතකොට වෙළඳපළ ආර්ථිකයේ මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා. හරිද? ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා. එතකොට පුතේ මේ වෙළඳපළ ආර්ථිකේ මේ ඉල්ලුමත් සැපයුමත් තුලණය වෙලා තමයි භාණ්ඩේ මිලයි හුවමාරු වන ප්‍රමාණයයි තීරණය වෙන්නේ. ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා තමයි පුතේ මිලයි ප්‍රමාණයයි තීරණය වෙන්නේ. හරිද? මිලයි ප්‍රමාණයයි තීරණය වෙන්නේ. පුතේ මේ සමහර අවස්ථාවලදී මේ ඉල්ලුමත් සැපයුමත් තුලණය වෙලා තීරණය වන මිල සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවම මොන දෘෂ්ටි කෝණද පුතේ? සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවම නිවැරදි නෑ. සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවම පුතේ නිවැරදි නෑ. එහෙනම් මම මොකද්ද කියන්නේ පුතේ? මේ වෙළඳපළ ආර්ථිකේ නිදහස් වෙළඳපළ ආර්ථිකයේ පුතේ ඉල්ලුමත් සැපයුමත් තුලණය වෙලා තීරණය වන මෙන්න මේ වෙළඳපළ මිල පුතේ සමාජීය වශයෙන් ගත්තම ප්‍රශස්ත නැහැ. නිවැරදි නැහැ. කියන්නේ මොකක්ද පුතේ? සමාජීය වශයෙන් ගත්තම ප්‍රශස්ත නැහැ, නිවැරදි නැහැ. වැරදි. සමහර අවස්ථාවල. ତොර සමාජීය දෘෂ්ටි කෝණයෙන් බැලුවම දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලුවම මෙන්න මේ මිල සමහර වෙලාවට පුතේ නිවැරදි නෑ.
අකාර්යක්ෂමයි. නිවැරදි නෑ අකාර්යක්ෂමයි. අන්න පුතේ හරිද? එවැනි අවස්ථාවල මේ සමතුලිතයේ තියෙන දුර්වලතාව නැති කරන්න කවුද මැදිහත් වෙන්නේ පුතේ? රජය මැදිහත් වෙන්නේ. මම කියන්නක උදාහරණ කීපයක්. මෙන්න ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා පුතේ හාල් වලට මිල තීරණය වෙනෝ 130. හාල් වලට මිල තීරණය වෙනෝ 130යි. අය ප්‍රායෝගික උදාහරණයක් ගමු. ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා හාල් වලට මිල තීරණය වුණේ කීයද? 130යි. දැන් කීයද? ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා හාල් වලට මිල තීරණය වුණා කීයද? රුපියල් 130යි. දැන් පුතේ පොඩක් හිතන්න. දැන් පුතා ප්‍රායෝගික සමාජික කෙනෙක් පොඩක් හිතමු. අපේ රටේ හාල් මිල ගියොත් 130ට මොන වගේ තත්ත්වයක් ඇති වේද රටේ? හාල් මිල 130ට ගියොත් රටේ ඇති වෙන තත්ත්වය මොකක්ද පුතේ? මට කියන්න. ඔන්න වෙළඳපොලේ හාල් මිල 130යි. මොකෝ ඇති වෙයි තත්ත්වය? ඇති වෙන තත්ත්වය මේකයි පුතේ. මොකක්ද පුතේ? සමාජීයමය වශයෙන් බොහෝ ප්‍රශ්න මතුවෙනවා. මොකද්ද? මිනිස්සුන්ට කන්න විදියක් නෑ. හාල් කියන්නේ මූලික ආහාරය. මූලික අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න බැරි කොටසක් සමාජය තුළ නිර්මාණය වෙනවා. ළමයි මන්ද පෝෂණයට ලක් වෙනවා. දරිද්‍රතාවය ප්‍රබල වෙනවා. නේද? හම්බ කරන සල්ලි ටික හාල් වලට මදි වෙනවා. සෙසු අවශ්‍යතා සපුරා ගන්න විදිහක් නැති වෙනවා. අන්න සමාජීයමය වශයෙන් ප්‍රශ්න. ඊට පස්සේ දේශපාලන දෘෂ්ටි කෝණයෙන් මොකෝ වෙන්නේ? හාල් 130ට ගියාට පස්සේ හැන්දෑවට අපි ටීවී එක බැලුවොත් අපිට දකින්න තියෙන මොනවද? අන්න පුතේ අර විරුද්ධ දේශපාලකයෝ මොනවද කරන්නේ පුතේ? විරුද්ධ දේශපාලකයෝ ආණ්ඩුවට බයිනවද නැද්ද? බයිනවා. ආණ්ඩුව ෆේල්, ජනාධිපතිතුමා ෆේල් ආදී වශයෙන් බයිනවා. අන්න බලන්න හොඳට හාල් වල මිල ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා හාල් වල මිල 130ට ගියොත් මොකද්ද පුතේ රටේ ඇති වෙන තත්ත්වය? සමාජීයමය වශයෙන් ප්‍රශ්න. මිනිස්සුන්ට කන්න විදියක් නැහැ. මන්ද පෝෂණය හැදෙනවා නේද? සෙසු අවශ්‍යතා සපුර ගන්න විදියක් නැහැ. හම්බ කරන සල්ලි ටික හාල් වලට වියදම් වෙනවා. සමාජීයමය වශයෙන් ප්‍රශ්න. ඔව් දරුවෙක් උද්ඝෝෂණ කියලා කියනවා. ඔව්. සමාජීය වශයෙන් උද්ඝෝෂණ කරන මිනිස්සු. බඩු මිල අඩු කරන්න කියලා බලපෑම් කරනවා. ඒ වගේමයි පුතේ හාල් මිල 130ට ගිය ගමන් අපේ වගේ රටවල් වල කෙලින්ම ඒකේ ඇඟිල්ල දිගු වෙන්නේ කොහාටද? ආණ්ඩුවට. පල්ලු යන්න බලින්නේ. හරිද? අන්න එතකොට පුතේ මේ සමතුලිත මිල වෙළඳපළ ආර්ථිකයේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වන මිල පුතේ සමහර වෙලාවට අකාර්යක්ෂමයි. මම උදාහරණයක් කිව්වා හාල් වලට 130ක් මිල තීරණය වුණොත් දේශපාලන අධිකාරියත් ඉවරයි සමාජමය වශයෙන් උත් හොඳයි. අන්න ඒ වගේ වෙලාවට පුතේ මේ සමතුලිත මිල පාලනය කරන්න රජය කටයුතු කරනවා. අන්න පුතේ හාල් වලට ගහනවා පුතේ විකුණන්න පුළුවන් මොන මිලක්ද? උපරිම මිලක් රුපියල් 90. දැන්ටත් පුතේ අපේ රටේ ඔක තියෙනවා. හාල් වලට විකුණන්න පුළුවන් වැඩිම මිලක් ගහනවා කීයද පුතේ? උපරිම මිලක් ගහනවා නෝයි. අපේ උපරිම මිල වචන නෙවෙයි ඇත්තටම පාවිච්චි වෙන්නේ පාලන මිලක් ගන්න. දැන් මොකෝ වෙන්නේ? ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වෙච්ච නිදහස් සමතුලිතය කීයද? 130යි. ආණ්ඩුව කියනවා 130ට භාණ්ඩ විකුණන්න බෑ. භාණ්ඩ විකුණන්න පුළුවන් වැඩිම මිල, උපරිම මිල, පාලන මිල ආණ්ඩුව ගහන රුපියල් කීයද පුතේ?
90යි. ආණ්ඩුව ගහන රුපියල් 90යි. දැන් මොකෝ වෙන්නේ? දැන් පුතේ වෙළඳපොලේ තියෙන්නේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙච්ච සමතුලිත මිල නෙවෙයි. දැන් වෙළඳපොලේ තියෙන්නේ අහගන්න හොඳට. දැන් වෙළඳපොලේ තියෙන්නේ අහගන්න. දැන් වෙළඳපොලේ තියෙන්නේ පුතේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වෙච්ච සමතුලිත මිල නෙවෙයි. දැන් වෙළඳපොලේ තියෙන්නේ පුතේ මොන මිලද? රජය විසින් ගහපු මිල. අන්න බලන්න පුතේ හොඳට. ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වෙච්ච මිල පාරිභෝගිකයට දරා ගන්න බෑ. ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වෙච්ච මිල ගැනුම්කරුවට දරා ගන්න බෑ. සහල් පාරිභෝගිකයන්ට දරා ගන්න බෑ. ගැනුම්කරුවන්ට අසාධාරණයි. දරා ගන්න බෑ. හාල් මිල 130ට ගියාම රටේ මිනිස්සුන්ට ඒක දරා ගන්න බෑ ගැනුම්කරුවන්ට පාරිභෝගිකයන්ට. අන්න ආණ්ඩුව මැදිහත් වෙලා පුතේ හාල් වලට ගහන මොන මිලක්ද? උපරිම මිලක් හෙවත් පාලන මිල. දැන් මම අහනවා පුතාගෙන් වෙළඳපොලේ තියෙන්නේ සමතුලිත මිලද? නෑ. දැන් භාණ්ඩ විකිණෙන්නේ මොන මිලටද? රජය විසින් ගහපු පාලන මිල නැත්තම් මේ උපරිම මිලට. ඔන්න ඔය වගේ අවස්ථාවන්ට කියනවා පුතේ නමක් වෙළඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. වෙළඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. හරිද? එහෙනම් මොකක්ද පුතේ කිව්වේ? වෙළඳපොළ ආර්ථිකයේ භාණ්ඩ මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා. මේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වන මිල සමහර වෙලාවට සමාජ පැත්තෙන් බැලුවම දේශපාලන පැත්තෙන් බැලුවම හරි නෑ. අකාර්යක්ෂමයි. සමාජ මිනිස්සුන්ට ගැල සමාජමය වශයෙන් ප්‍රශ්න. දේශපාලන අධිකාරිය වෙච්ච ආණ්ඩුවට ප්‍රශ්න. ඒ වගේ වෙලාවට ආණ්ඩුව වෙළඳපොළට මැදිහත් වෙලා පුතේ මෙන්න මේ සමතුලිත මිල පාලනය කරනවා. දැන් වෙළඳපොලේ තියෙන්නේ පුතේ මේ මිල නෙවෙයි. රජය විසින් පනවපු මිල. ඔය වගේ අවස්ථාවන්ට කියනවා පුතේ නමක් වෙළඳපොළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. හරිද? right. මම මේ ගත්ත භාණ්ඩේ පුතේ සහල්. මම තව උදාහරණයක් ගන්න. හිතන්න මෙන්න මෙහෙම. ඔන්න අරක්කු වලට ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා අරක්කු සැපයුමයි තුලනය වෙලා අරක්කු බෝතලයකට තීරණය වෙනවා රුපියල් 400යි. අතන අරක්කු නිෂ්පාදන පිරිවැය ඉතාම අඩුයි පුතේ. රුපියල් 400යි. දැන් මට පුතා කියන්න ඕන අරක්කු බෝතලේ 400ට ගියොත් පුතාලයි ගමේ ඇතිවන තත්ත්වය මොකක්ද? දැන් කල්පනා කරන්න. ඔන්න නිදහස් වෙළඳපොළ ආර්ථිකේ අරක්කු ඉල්ලුමයි අරක්කු සැපයුමයි තුලනය වෙලා අරක්කු බෝතලේ මිල කීයද? 400යි. අරක්කු බෝතලයක නිෂ්පාදන පිරිවැය 400යි. සාමාන්‍ය මට්ටමත් ඕක තමයි. නිෂ්පාදන පිරිවැය 400යි. මගේ ප්‍රශ්නේ අරක්කු බෝතලේ 400ට ගියොත් පුතාලයි ගමේ ඇතිවෙන තත්ත්වය මොකක්ද? අපේ සමාජයේ ඇතිවෙන තත්ත්වය මොකක්ද? උඩින්ම පැනගෙන යන්න. right. තත්ත්වය මොකක්ද? දරුවෙක් මැසේජ් එකක් දානවා. උදේට නැගිටලා
කට සෝදන්නත් අරක්කු පාවිච්චි කරයි. එහෙම අරක්කුට බොයි. හොඳ වැඩේ. අන්න නියම කතාව. ඒක තමයි කතාව. අරක්කු මිල 400ට වැටුනොත් අර ළමයාගේ වගේ උදේට නැගිටලා අරක්කු බෝතලේ අරන් අරක්කු වලින් කට සෝදලා අරක්කු ටිකම බීලා දාන්න. ඒ 400යි. හරිද? රයිට්. අන්න පුතේ එල්ලුමයි සැපයුමයි තුලන වෙලා අරක්කු මිල 400ට තීරණය වුණොත් පුතේ අපේ මිනිස්සු බීලා මැරෙයි. බීලා මැරෙයි. නේද? බීලා මැරෙයි. අන්න පුතේ අරක්කු මිල තීරණය වුණොත් පුතේ කීයටද? 400ට අඩු මිලක් තීරණය වුණොත් මොකෝ වෙන්නේ? අපේ යෝධයෝ බීලා මැරෙනවා. අන්න එතකොට පුතේ මේ මිල සමාජමය වශයෙන් හොඳයි. සමාජ විනාශයි. ඔය සමතුලිත මිල තියෙන්න දුන්නොත් පුතේ තේරු හිතන්න පොඩ්ඩක්. ඔය සමතුලිත මිල තියෙන්න දුන්නොත් පුතේ සමාජ විනාශයි. සමාජමය දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මුළු සමාජය විනාශයි. අන්න පුතේ දැන් මේ මිල තිබුණොත් මොකෝ වෙන්නේ? සමාජ විනාශයි. ආණ්ඩුව පුතේ මේ මිල පාලනය කරන්න මැදිහත් වෙනවා. අපේ මාතෘකාව මොකක්ද? මෙන්න මේ වෙළඳපළ මිල පාලනය කරන්න කටයුතු කරනවා. අන්න ඔකට කියනවා වෙළඳපළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. අන්න දැන් පුතේ ආණ්ඩුව කරන්නේ මොකක්ද? මේකට පුතේ බදු ගහනවා. බද්දක් පනනවා. අපි උතන කියලා දීලා තියෙනවානේ. බද්දක් පැනෙවුවා මොකද වෙන්නේ පුතේ? සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා. සැපයුම් වක්‍රය වමට විතැන් වෙන හේතු මතක් කරා. බදු පැනෙවුවා සැපයුම් වක්‍රය මොකද වෙන්නේ පුතේ? සහන ආධාර දුන්නාන් දකුණට පනිනවා. බදු පැනෙවුවම වමට පායනවා. දැන් අන්න පුතේ අරක් බෝතලේ කීයද? 1800යි. හරිද? ඔන්න දැන් අරක් බෝතලේ 1800යි. අර ප්‍රශ්නේ විසඳුණාද නැද්ද? විසඳුණා. එහෙනම් පුතේ මෙන්න මේකයි අපේ මාතෘකාව. අපේ පාඩමේ මාතෘකාව. මාතෘකාව ලියුව විතරයි පුතේ දැන් ආපු දරුවා. මොකද මාතෘකාව? වෙළඳපළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. වෙළඳපළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. මේක කියන්නේ මෙන්න මේකයි පුතේ. වෙළඳපළ ආර්ථිකවල අපි අර ආර්ථික පද්ධතිවල කතා කරපු ආර්ථික ක්‍රම අතරින් පුතේ වෙළඳපළ ආර්ථික ක්‍රමවල භාණ්ඩවල මිල තීරණය වෙන්නේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා. භාණ්ඩවල මිල තීරණය වෙන්නේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා. සමහර වෙලාවට මේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වන මිල සමතුලිත මිල දේශපාලන සමාජීය දෘෂ්ටි කෝණයෙන් බැලුවම නිවැරදි නෑ. වැරදි. සමාජමය පැත්තෙන් සමාජයට හොඳ නෑ. දේශපාලනමය පැත්තෙන් ආණ්ඩුවට හොඳ නෑ. අන්නේ වගේ අවස්ථාවක රජය වෙළඳපළට මැදිහත් වෙලා ඒ සමතුලිත මිල ප්‍රමාණය පුතේ පාලනය කරනවා. අන්නේ අවස්ථාවන්ට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? වෙළඳපළ ක්‍රියාවලියට ආණ්ඩුවේ මැදිහත් වීම. උදාහරණ දෙකක් මම කිව්වා. මොකද පුතේ උදාහරණ දෙක මම කියපු? හාල් වලට 130 මිල තීරණය වුණොත් ආණ්ඩුව බැහැලා ගහන මොකද්ද? පාලන මිල. මේ මිල අකර්මණ්‍ය කරලා ගහනවා පාලන මිල 90යි. අරක්කු වලට ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා මිල 400ක් තීරණය වුණොත් 400 තිබුණොත් බීලා මැරෙනවා අපේ උන්. අර දරුවගේ මොකක්ද? උදේට නැගිටලා අරක්කු වලින් කට සෝදලා අරක්කු ටිකක් බොයි. බීලා මැරෙයි නේද? රයිට්. එතකොට මොකෝ වෙන්නේ? ගහනවා බදු. බදු ගෙවුවම පුතේ මොකද වෙන්නේ? සැපයුම් වක්‍රය වමට පැනලා මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් අරක්කු බෝතලේ මිල 400 නෙවෙයි පුතේ කීයද? 1800යි. තේරුණාද පුතේ? ඔන්න ඔය වගේ අවස්ථා ගැනයි පුතේ අපි මේ පාඩම තුලින් සාකච්ඡා කරන්නේ. රයිට්. ලියමු පුතේ අතින්. දැන් පුතේ ලියන්න පටන් ගත්තේ. ලියන්න. ලියන්න. වෙළඳපළ ආර්ථිකයක
වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළ ආර්ථිකයක ඉල්ලුමත් සැපයුමත් වෙළඳපොළ ආර්ථිකයක ඉල්ලුමත් සැපයුමත් වෙළඳපොළ ආර්ථිකයක ඉල්ලුමත් සැපයුමත් ස්වයංක්‍රීයව තුලනය වීමෙන් වෙළඳපොළ ආර්ථිකයක ඉල්ලුමත් සැපයුමත් ස්වයංක්‍රීයව තුලනය වීමෙන් ස්වයංක්‍රීයව තුලනය වීමෙන් හටගන්නා සමතුලිතය ආර්ථික කාර්යක්ෂමතා දෘෂ්ටි කෝණයෙන් හටගන්නා සමතුලිතය ආර්ථික කාර්යක්ෂමතා දෘෂ්ටි කෝණයෙන් නිවැරදිවත් ආර්ථික කාර්යක්ෂමතා දෘෂ්ටි කෝණයෙන් නිවැරදිවත් රතු පෙන් අතර ගන්න පුතේ නිවැරදිවත් සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලූ විට නිවැරදි නොවේ. සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලූ විට නිවැරදි නොවේ. සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලූ විට නිවැරදි නොවේ. සමාජීය හා දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලූ විට නිවැරදි නොවේ. එවිට රජය වෙළඳපළට මැදිහත් වී වෙළඳපළ සමතුලිතය පාලනය කිරීමට කටයුතු කරයි. වෙළඳපළ සමතුලිතය පාලනය කිරීමට කටයුතු කරයි. අය කියන්න පුතේ එවැනි අවස්ථාවල රජය වෙළඳපළට මැදිහත් වී සමතුලිතය පාලනය කිරීමට කටයුතු කරයි. හරිද? right. එසේ
එසේ රජය වෙළඳපළට මැදිහත් වී සමතුලිතය පාලනය කරන අවස්ථා රජය වෙළඳපළට මැදිහත් වී සමතුලිතය පාලනය කරන අවස්ථා මෙම ඒකකයෙන් අධ්‍යයනය කෙරේ. එසේ රජය වෙළඳපළට මැදිහත් වී සමතුලිතය පාලනය කරන අවස්ථා මෙම ඒකකයෙන් අධ්‍යයනය කෙරේ. right. මෙම ඒකකයෙන් අධ්‍යයනය කෙරේ. right. එතන ලියන්නේ රජය වෙළඳපළට මැදිහත් වන අවස්ථාවන් පහත වේ. මෙන්න පුතේ ආණ්ඩුව මැදිහත් වෙන අවස්ථා. අපි මේ පාඩමේ කතා කරන්නේ ඒ ගැන. අංක 1 ලියන්න පුතේ. බදු පැනවීම. එක බදු පැනවීම. ලියාගෙන යන්න. රජය වෙළඳපළට පැනලා බදු ගහන. 2 සහනාධාර සැපයි. එක බදු පැනවීම 2 සහනාධාර සැපයි. 3 මිල පාලනය. පුතේ මිල පාලනය යටතේ දෙකක් තියෙනවා. උපරිම මිල සීමා නියම කිරීම. දෙක අවම මිල සීමා නියම කිරීම. පළවෙනි එක උපරිම මිල සීමා නියම කිරීම, දෙවෙනි එක අවම මිල සීමා නියම කිරීම. තුන්වෙනි එක පුතේ හතරවෙනි එක මිල ස්ථායීකරණය. ඔන්න පුතේ වෙළඳපොලේ ඇතිවන දුර්වලතා නැති කරන්න ආණ්ඩුව මැදිහත් වන අවස්ථා. මොනවද පුතේ? වෙළඳපොලේ තියෙන දුර්වලතා නැති කරන්න ආණ්ඩුව මැදිහත් වෙන අවස්ථා. එහෙනම් අපේ පාඩම පුතේ ඉස්සරහට කොටස් 4කට බෙදෙනවා. බදු පැනවීම,
සහනාධාර සැපයීම, මිල පාලනය යටතේ දෙකක් තියෙනවා පුතේ ලොකු කොටසක්. උපරිම මිල සීමා නියම කිරීම, අවම මිල සීමා නියම කිරීම. මිල ස්ථායීකරණය. මිල ස්ථායීකරණය. හරිද? right. yeah. මිල ස්ථායීකරණය. හොඳයි. හරිද? ඔය ටික ගන්නයි තියෙන්නේ. ලේර් ගැටින්. ඔන්න ඇඩ්වාන්ස් වාක්‍යයක් ලියනවා පුතේ. මේක අපි ඉස්සරහදී රූප සටහන් ඇඳ පැහැදිලි කරන වාක්‍යයක් ලියලා. ලියන්නේ ආණ්ඩුවක් ඉහත ආකාරයන්ගෙන් වෙළඳපළට මැදිහත් වීමට ආණ්ඩුවක් ඉහත ආකාරයන්ගෙන් වෙළඳපළට මැදිහත් වීමට ආණ්ඩුවක් ඉහත ආකාරයන්ගෙන් වෙළඳපළට මැදිහත් වීමට හේතු පවතින අතර එමගින් විවිධ අරමුණු අත්කර ගැනීමට අපේක්ෂා කෙරේ. එමගින් විවිධ අරමුණු අත්කර ගැනීමට අපේක්ෂා කෙරේ. right. ආයෙ කියන පුතේ වාක්‍ය ආණ්ඩුවක් ඉහත ආකාරයන්ගෙන් වෙළඳපළට මැදිහත් වීමට හේතු පවතින අතර එමගින් විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් නිදහස් වෙළඳපළ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුව කරන මැදිහත් වීම ආර්ථික කාර්යක්ෂමතා දෘෂ්ටිකෝණයෙන් නිවැරදි නොවේ. 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 මම ආයෙ කියන්නම් පුතේ. කෙසේ වෙතත් නිදහස් වෙළඳපළ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුව කරන මැදිහත් වීම ආර්ථික කාර්යක්ෂමතා දෘෂ්ටිකෝණයෙන් නිවැරදි නොවේ. හරිද? right. පටන් ගමු නේද එහෙනම්? එක එක ආරන් සාකච්ඡා කරමු. එහෙනම් පුතේ මේ අවස්ථාව ටික අපි එක එක ආරන් සාකච්ඡා කරමු. ලියන්න පුතේ ලස්සන මාතෘකාව බදු පැනවීම. එක ලස්සන මාතෘකාව ලියන්න පුතේ බදු පැනවීම.
අපි ඔන්න ඔය ගැනයි සාකච්ඡා කරන්නේ. රාජ්‍ය වෙළඳපළට මැදිහත් වෙලා සමතුලිත ප්‍රත්‍ය වෙනස් කරන අවස්ථාව. පළවෙනි ලස්සන පුතේ බදු පැනවීම. බදු පැනවීම. බදු පැනවීම. බදු පැනවීම. ලස්සන පුතේ බදු පැනවීම. බදු පැනවීම. බදු පැනවීම. right. පුතේ බදු පැනවීම. අපි දන්නවා පුතේ ඕනම රටක රජයේ ප්‍රධාන ආදායම තමයි පුතේ බදු මත අය කරන ආදායම. මතකද? භාණ්ඩ මේ ප්‍රධාන ආදායම තමයි පුතේ මේ භාණ්ඩ හා සේවා මත පනවන බදු තුලින් රැස් කරගන්න ආදායම. අපි දන්නේ අපි පාවිච්චි කරන භාණ්ඩ තුල බොහොමයක් තුල මොනවද අන්තර්ගත වෙන්නේ පුතේ? බදු අන්තර්ගතයි. එතකොට පුතේ අපි මේ පාවිච්චි කරන භාණ්ඩ හා සේවා බොහොමයක් මත මොනවද පනවලා තියෙන්නේ? බදු පනවලා තියෙන්නේ. ඒක තමයි පුතේ ආණ්ඩුවේ ප්‍රධාන ආදායම. පුතේ මේ බදු පැනවීම පුතේ විකුණුම් කරුව මතත් පනවනවා. අපි කියනවා විකුණුම් කරුවන් මත බදු පැනවීම. බදු පැනවීම. මේ පැනවෙන බදු පුතේ විකුණුම් කරුව මත පනවනවා. ඒ වගේම පුතේ අනිත් පැත්තෙන් ගැනුම් කරුවන් මතත් බදු පනවනවා. එනම් පුතේ බදු පනවනවා වෙළඳපොළට එන දෙන්නගෙන්. කවුද පුතේ වෙළඳපොළට එන දෙන්න? ගැනුම් කරුවයි විකුණුම් කරුවයි. අන්න පුතේ ගැනුම් කරුවා මතත් බදු පනවනවා විකුණුම් කරුවා මතත් බදු පනවනවා. පැහැදිලිද? ගැනුම් කරුවා මතත් බදු පනවනවා පුතේ විකුණුම් කරුවා මතත් බදු පනවනවා. හරිද? right. අය වාක්‍යයක් ලියාගෙන ඉමු පුතේ. ලෝකයේ සෑම ආණ්ඩුවක්ම ලෝකයේ සෑම ආණ්ඩුවක්ම ලෝකයේ සෑම ආණ්ඩුවක්ම ලෝකයේ සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය අයභාරය උපයා ගන්නා ලෝකයේ සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය අයභාරය උපයා ගන්නා ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ බදු පැනවීමයි. ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ බදු පැනවීමයි. ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ බදු පැනවීමයි. හරි මොකද පුතේ කිව්ව වාක්‍යය? ලෝකයේ සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය අයභාරය උපයා ගන්නා ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ බදු පැනවීමයි. එතන බලන්න එයින්ද භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු. එයින්ද භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු සුවිශේෂී වැදගත්කමක් උහුලයි. සුවිශේෂී වැදගත්කමක් උහුලයි. භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු
සුවිශේෂී වැදගත්කමක් උහුණයි. හරිද? right. පුතේ මේ ආණ්ඩු මිනිස්සුන්ගේ ආදායමට බදු ගන්නවා. අපි ඒවට කියනවා ආදායම් බදු. ආණ්ඩු පුතේ මිනිස්සුන්ගේ ආදායමට බදු ගන්නවා. ඒවට කියනවා ආදායම් බදු. ඊට පස්සේ පුතේ භාණ්ඩ හා සේවා මත පනවන බදු. ඒවට අපි ඉස්සරහට කියනවා වක්‍ර බදු ආදී වශයෙන්. එහෙනම් මිනිස්සුන්ගේ ආදායමට ගහන බදු ආදායම් බදු. භාණ්ඩ වලට ගහන බදු වක්‍ර බදු. එතකොට පුතේ මිනිස්සුන්ගේ ආදායමට ගහන බදු සහ භාණ්ඩ මත ගහන බදු කියලා බදු කොටස් දෙකයි. ඕකෙනුත් පුතේ භාණ්ඩ හා සේවා මත ගහන බදු තමයි විශාල වශයෙන්ම තියෙන්නේ. හරිද? right. ලිව වාක්‍ය පුතේ ආයෙ කියන්නේ කියලා දරුවෙක් කිව්වා. ලෝකේ සෑම ආණ්ඩුවක්ම රාජ්‍ය ජයභාරය උපයා ගන්නා ප්‍රධාන මූලාශ්‍රය වන්නේ බදු පැනවීමයි. එයින්ද භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු විශේෂ වැදගත්කමක් උලයි. තව ලියන්න පුතේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් රාජ්‍ය ආදායමෙන් 84% ආසන්න ඉලක්කමක් පුතේ 84% පමණ සැපයෙනුයේ 84% පමණ සැපයෙනුයේ භාණ්ඩ හා සේවා මත පනවන බදුවකි. 84% පමණ සැපයෙනුයේ භාණ්ඩ හා සේවා මත පැනවෙන බදුය. 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 හරිද? භාණ්ඩ හා සේවා මත පැනවෙන බදුය. තව ලියන්න පුතේ. බදු පැනවීම ආකාර දෙකකින් සිදුවේ. 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 මෙන්න මේ ආකාර දෙක ලියන්න. එක ගැනුම්කරුවන් මත බදු පැනවීම. දෙක විකුණුම්කරුවන් මත බදු පැනවීම. අසරේ අපිට මාතෘකාව මේ කරුණ දෙකලියන්. එක ගැනුම්කරුවන් මත බදු පැනවීම. දෙක ගැනුම්කරුවන් මත බදු පැනවීම. දෙක විකුණුම්කරුවන් මත බදු පැනවීම. ගැනුම්කරුවන් මත බදු පැනවීම. දෙක විකුණුම්කරුවන් මත බදු පැනවීම.